ගොඩක් අපිට. මේ සතිය සුබ සතියක් වේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. ජීවිතය කියන්නේම අපි බලාපොරොත්තු වෙන දෙයට නෙවෙයි. අපිට ලැබෙන දෙයට. ජීවිතය ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ මේ ජීවත් වීම තුළින්මයි. ඉතින් අපි ජීවත් වෙනකොට අපිට ලැබෙන අත්දැකීම් හරහා ලැබෙන උගත් පාඩම් මේ දැනුම අපි නිසි ලෙස කළමනාකරණය කරගත්තොත් තමයි මේ ජීවිතය තුළ අපිට ජීවත් වීම පහසු වෙන්නේ. ඒ නිසා කුමන අභියෝගයක් ආවත් ඕනෑම තත්වයකදී ඔබ කලබල වෙන්න එපා. ක්ෂණික තීරණ ගන්න එපා. හොඳින් හිතන්න, ඉවසීමෙන් හිතන්න. කළ යුතු දේ ඔබට එතකොට දැනේවි. මොකද අපි කලබල වුණොත් අපි දන්න දේත් අපිට කරගන්න බැරි වෙනවා කියලා ඔබ අහලා තියෙනවනේ. ඉතින් ඒ නිසා අපි සූදානම් වෙන්නේ ඔබේ ජීවිතේට ඉවසීම පුරුදු කරන හොඳම තැනට අපි ඔබව රැගෙන යන්න. ඒ තමයි ඔබේ උද්‍යානය. ඔබේ ගෙවත්ත. අපි යමු ඔබේ ගෙවත්තට. සූදානම් වෙන්නේ ආරම්භ කරන්න ඔබේ පවුලේ ආදරණීය වැඩසටහන My Garden. අපි වගා කරනකොට අපි මේ වගාව බොහොම හොඳින් නඩත්තු කරන්නට ඕනේ. අපි හැමදාම අපේ වැඩසටහනෙන් ඔබට කියලා දෙනවා මේ වගාවට වැළඳෙන ලෙඩ රෝග මර්ධනය කරගන්න අපිට ගෙදරදීම කරගන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවද කියලා. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙනවා බහුලම මේ අපේ වගාවට හානි කරන පලිබෝධයන් කවුද කියලා ඔබට හඳුන්වලා දෙන්න. ඒ වගේම අපිට මේ වගාව තුළ දක්නට ලැබෙන රෝග මොනවද කියලා ඔබට හඳුන්වලා දෙන්න. අපි ඒවට මොනවද කරන්නට පුළුවන් වෙන්නේ කියලාත් අපි කතා බහ කරන්න සූදානම්. ඉතින් මාත් එක්ක ඉන්නවා ඒ සඳහා කෘෂිකරු උපදේශක ඉෂාරි මහත්මිය. වගා කරන අපේ ප්‍රේක්ෂකයන්ට මේ සම්බන්ධව ගැටලු බොහොමයක් ඇති. අපි අද දවසේදී ඒ සියල්ල निराකරණය කරන්න සූදානම් වෙනවා. ඔව් අනිවාර්යෙන්ම ගෙවතු වගාව කරගෙන යනකොට අපිට මුහුණ පාන්න වෙන ගැටලු ගොඩාක් තියෙනවා. ඒ ගැටලු අතරින් පලිබෝධ හානි කියන එක ගොවි ජනතාවට අපේ හිතවත් ප්‍රේක්ෂකයන්ට තියෙන විශාල ගැටලුවක්. අද අපි සමහර අය ඉන්නවා මේක හඳුනා ගැනීමේ අපහසුතාවය. ඉතින් එහෙම අවස්ථාවේ මම හිතුවා මේක අපි නිදර්ශක පෙන්නුවොතින් පහසුවෙන් මේගොල්ලන්ට මොකද්ද මේ පලිබෝධ හානිය කියන එක හඳුනගන්න පුළුවන් වෙයි කියලා. මුලින්ම අපි ගමු පන්දලම් භෝග. එහෙමත් නැත්නම් අපි කියනවා කරවිල වැටකුළු පතෝල කියන භෝග. මේවට හානි කරන කුමියෙක් ගැන තමයි අද හඳුන්වලා දෙන්නේ ඉල්මැස්සා. මෙයා වගාවට අතිශයින් බහුලවම හානි කරන කෘමි විශේෂයක්. එතකොට මෙයාගේ පණුව තමයි මේකේ මාංශල කොටස් ආහාරයට ගන්න නිසා මෙම ඵල විනාශ වෙලා යනවා. මුලින්ම ඔයාලට දකින්න පුළුවන් ඉල්මැස්සගේ හානිය ලක් වූ අවස්ථාවේදී කරල් වල ස්වභාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි කරල වක් වූ ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඉතින් ඊට අමතරව හානිය දරුණු වූ අවස්ථාවේදී ඵල බිමට වැටෙනවා. මෙවැනි අවස්ථාවේදී අපි වැටුණු ඵල වහාම ඉවත් කළ යුතුයි. මොකද නැත්තම් මෙයාගේ ප්‍රචාරණය තව වැඩි වෙනවා. මේ ඉල්මැස්සගේ හානිය. ඒ නිසා තව දෙයක් අපිට මේක ආරක්ෂා කරගන්න පුළුවන් කුඩා අවස්ථාවේදීම සිට පලාවරණය කරන්න ඕනේ. පලාවරණය කිරීම මගින් මෙම පල ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. හරි අපි ඊළඟට බලමු මොකද මේ භෝගය වම්බටු. වම්බටු වගාවේ බහුලවම දක්නට ලැබෙන හානියක් තමයි පල හා කරටි විදින්නගේ හානිය. ඔයාලට මේ දකින්න පුළුවන් මේ හානි කරලා තියෙනවා. ඒ වගේම ඵල ඇතුලේ වගේම මේ ඵලේ හැඩය වෙනස් වෙලා තියෙන වක්කු ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඉතින් මෙයා ඵලයට පමණක් නෙමේ කරටියටත් හානි කරනවා. ඔයාලා දැකලත් ඇති කරටියට හානි කරපු අවස්ථාවේදී ජලය නොමැති වගේ මැලවීමක් දක්නට ලැබෙනවා. අන්න ඒ අවස්ථාව තමයි මේ පලහා කරටි විදින්නගේ හානිය පහසුවෙන්ම හඳුනාගත හැකි අවස්ථාව. අපි කරලක් කපලා බැලුවාම ඕගලන්ට දක්නට ලැබෙනවා මේක ඇතුලේ ඉන්නවා කුඩා පණුවෙක්. මෙයා තමයි මේ මාංශල කොටස් සියල්ලම ආහාරයට ගන්නේ. එතකොට ආහාරයට ගැනීම මගින් මේක ඊට පස්සේ කුණු වීමක් දක්නට ලැබෙනවා.
අපි මෙයාව පළවා හැරීමට බොහෝ වෙලාවට අර අග්‍රස්ත කොටස කපා ඉවත් කර විනාශ කර දැමිය යුතුයි. ඒ වගේම මෙවැනි හානියට ලක් වූ ඵල අපි නිකන් ශේෂ්ත්‍රයේ නොදැමිය යුතුයි. මොකද මෙයාගේ ප්‍රචාරණය ඉතාමත් වේගවත් වෙනවා අපි එහෙම අවට ශේෂ්ත්‍රයේ දැම්මහම. ඒ නිසා මෙවැනි හානියට ලක් වූ කොටස් අනිවාර්යයෙන්ම විනාශ කිරීම සිදු කළ යුතුයි. ඊට අමතරව අපි මෙයාගේ හානිය වළක්වා ගැනීම සඳහා ස්වභාවික පලිබෝධ නිස්සාරකයක් විදිහට කොහොඹ නිස්සාරකය, දුම්කල නැටි නිස්සාරකය වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම ඇතිවන ගැටලුවක් තමයි මිරිස් කොළ කොටවීම. අපි බලමු මේ මිරිස් කොළ කොටවීම ඇති වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ මිරිස් කොළ කොටවීම ඇතිවෙන්න හේතුකාරක වෙන කෘමීන් වර්ග 4ක් ඉන්නවා. ඒ කියන්නේ පැලමැක්කා, කූඩිත්තා, මයිටාවා, සුදුමැස්සා කියන. මේ 4 දෙනාගේම එකතුවකින් තමයි සංකීර්ණයකින් තමයි මේ මිරිස් කොළ කොටවීම කියන එක ඇති වෙන්නේ. මේ මිරිස් කොළ කොටවීම ඔයාලා දැකලා ඇති පත්‍ර උඩට රෝල් වෙනවා, ඒ වගේම යටට රෝල් වෙනවා, විකෘති ස්වභාවයක් ගන්නවා, ඒ වගේම පත්‍රේ හැඩය වෙනස් වෙනවා, ශීන වෙනවා, මේ වගේ රෝග ලක්ෂණ දකින්න පුළුවන්. මේක පැල අවස්ථාවේදී, වර්ධක අවස්ථාවේදී ඕනෑම අවස්ථාවක, ඒ කියන්නේ තවන් අවදියේ ඉඳන් ඕනෑම අවස්ථාවක ඇති වෙන්න පුළුවන්. දැන් ඔයාලා මේක හඳුනා ගන්න දන්නවා. ඒ වුණාට හඳුනාගත්තට කොහොමද මේකට මොනවාද අපි කළ යුත්තේ? මේක කොහොමද වළක්වා ගන්න ඕනි කියන එක ගැටලුවක් නේද? අපි සාකච්ඡා කරමු. අපිට මේකට පුළුවන් භාවිතා කරන්න දුම්කල නැටි නිස්සාරකය. මම හිතන්නේ මීට කලින් වැඩසටහන් වලදීත් ඔයාලා දැනුවත් වෙලා ඇති කොහොමද දුම්කල නැටි නිස්සාරකය හදාගන්නේ කියන එක. අන්න ඒ දුම්කල නැටි නිස්සාරකය සවස් කාලෙදී, එහෙම කියන්නේ සවස් 4න් පස්සේ මේ වගාවට යොදා ගන්නවා නම් වඩාත්ම සුදුසුයි. ඇයි අපි සවස් කාලේ යොදාගන්නේ කියලා කතා කරොතින් මොකද මේක ස්වභාවික දෙයක්. සූර්යාලෝකයත් එක්ක වියෝජනය වෙනවා. එහෙම වියෝජනය වුණොතින් අපි මේ ලබා ගන්න බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය නොලැබෙන්න පුළුවන්. ඒ නිසා ඊට අමතරව තව දෙයක් කරන්න ඕනි. සමහර අය දන්නේ නැහැ මේක මේ දුම්කල නැටි නිස්සාරකයේ යෙදීමට පෙර මේකේ කොටස්, ශාකයේ කොටස් ඉවත් කර ඊට පසුව දුම්කල නැටි නිස්සාරකයේ යොදනවා නම් වඩාත්ම සුදුසුයි. අපි ඊළඟට බලමු පතෝල. මේ ඔයාලා දන්න පතෝල භෝගයක පත්‍රයක් තමයි මම අරගෙන ඇවිත් තියෙන්නේ. මේ ඉන්නේ කියත් පණු විශේෂයක්. මෙයා විශේෂයෙන්ම මේ පතෝල අග්‍රස්ත කොටස, එහෙම නැත්නම් දළු කොටසට හානි කරනවා. මේ දක්නට ලැබෙන්නේ ඒ හානියට ලක් වූ පත්‍රයක්. මෙයා සියලුම කොටස් ආහාරයට ගන්නවා. මේ ආහාරයට ගැනීම නිසා ශාකයේ ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලිය ඇනහිටිනවා වගේම මල් හට ගැනීමත් දුර්වල වෙනවා. මෙයා පාලනය කිරීම සඳහා අපිට ගන්න පුළුවන් ඔයාලා සියලු දෙනාම දන්න කොහොඹ නිස්සාරකය. කොහොඹ නිස්සාරකයත් අර කලින් පෙර කිව්වා වගේම හවස් කාලයේදී 4න් පස්සේ වගාවට යෙදීමෙන් මෙවැනි පණු විශේෂ පාලනය කරගන්න පුළුවන්. මේ ඔබ දකින්නේ වම්බටු පත්‍රයක්. මේ වම්බටු පත්‍රවල හරිත කොටස් සියල්ලම ආහාරයට අරගෙන තියෙනවා, නාරටි පමණක් ඉතුරු වෙන විදියට. මේ ඔයාලා දක්නට ලැබෙන එපිලැග්නා කියන කෘමියගේ කීටය තමයි මේ හානියට මේ විදිහට ලක් කරලා තියෙන්නේ. එතකොට මේ හානියට ලක් වුණාට පස්සේ ශාකයේ ප්‍රභා සංශ්ලේෂණය ඇනහිටිලා කිව්වා වගේම වර්ධනය බාල වෙලා ශාකය මිය යන්නත් පුළුවන්. මෙවැනි අවස්ථාවේ මෙම කීටය පාලනය කර ගැනීම සඳහා, මෙම කෘමියගේ කීටය පාලනය කර ගැනීම සඳහා අපිට කොහොඹ නිස්සාරකය, දුම්කල නැටි නිස්සාරකය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මෙම කෘමි විශේෂ දක්නට ලැබෙන එනම් මේ එපිලැග්නා සහ එපිලැග්නාගේ කීටය දක්නට ලැබුණු අවස්ථාවේදී ඔබට අතින් ඉවත් කර දමන්න පුළුවන් නම් අපිට හානිය යම් තාක් දුරට පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඔයාලා මේ දකින්නේ පළතුරු වගාවෙන් මෙන්ම එළවලු වගාවට හානි කරන පිටිමකුණක තමා දක්නට ලැබෙන්නේ. මෙයා මේ බොහෝ වෙලාවට පත්‍රවල යටිපැත්තේ තමයි දක්නට ලැබෙන්නේ. මෙවැනි සමහර වෙලාවට ශාකවල බහුල වශයෙන් මේගොල්ලන් දක්නට ලැබෙනවා. මෙවැනි අවස්ථාවේදී අපි අධික වේගයකින් යුතු ජල පහරක් මේගොල්ලොන් බිමට වැටෙන විදිහට ජල පහරක් එල්ල කරනවා. ඊට අමතරව අපිට පුළුවන් කරන්න පොල්ලත්තක් වගේ ගින්දර ලං කරලා පොල්ලත්තක් වගේ ඒකේ දුම ලං කරාමත් මෙයාලව පළවා හැරීමකට ලක් කරන්න පුළුවන්. හැබැයි මෙයාලා එකපාරක් කරාට මේගොල්ලොන් ඉවත් වෙන්නේ නැහැ. ඔයාලා දන්නවා ඇති අපි තව දෙයක් භාවිතා කරනවා සබන් දියරේ. සබන් දියරේ වුණත් අපි ස්ප්‍රේ කරාට මේගොල්ලොන් එකවරම මේන් ඉවත් වෙන්නේ නැහැ.
ඉවත් වෙන්නේ නැහැ. අපිට මේ දිගින් දිගටම ඒ කියන්නේ සාමාන්‍යයෙන් සතියකට වරක් වුණත් මේක සිදු කරන්න වෙනවා. එහෙම සිදු කරවතින් තමයි මෙයාලව පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. අපි හිතමු එහෙම නැත්නම් වාණිජ වගාවකදී මේ හානිය දරුණුවටම ආවොතින් අපිට රසායනික මර්ධනයකට යන්න වෙනවා. තව දෙයක් ඕගලන්ට කියන්න ඕනි. ඔයාලා දැකලා ඇති පිටිමකුණාගේ හානිය තියෙන ශාකවල කූඹි විශේෂත් ඉන්නවා. කූඹි විශේෂ වගේම විතරක් නෙවෙයි දිමියොත් අපිට දක්නට ලැබෙනවා. එතකොට අපිට මේ ගහණය අඩු කරගන්න පුළුවන්. අපි අර ස්වභාවික පලිබෝධ නිස්සාරක භාවිතයට අමතරව දිමි විශේෂ වගේ මේවට එකතු කරන්න පුළුවන් නම් ලං කරන්න පුළුවන් නම් මෙයාලගේ ගහණය අඩු කරගන්න පුළුවන්. ඔයාලා මේ දකින්නේ බණ්ඩක්ක වගාවේ කරල් විදින පණුවගේ හානිය. මෙයා වගාවට හානි කරාම කරල විකෘති වෙලා ශීන වෙලා යනවා. ඒ වගේම මේකේ ගුණාත්මයට හා ප්‍රමිතියට හානි කරනවා. අපි මෙයාව පාලනය කරගන්න සඳහා ස්වභාවික පලිබෝධ නිස්සාරක විදිහට දුම්කල නැටි නිස්සාරකය වගේම කොහොඹ නිස්සාරකය භාවිතා කරන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ වැටකුළු වගාවේ අවුලක පෝරා කුරුමිනියාගේ හානිය. මෙයා කරන්නේ පත්‍රයේ රවුම් ආකාරයට සිදුරු සාදමින් හරිත කොටස් ආහාරයට ගන්නවා. දරුණු ලෙස වගාවට හානි නොකලත් මේ ආකාරයට පත්‍රවල ප්‍රභා සංශ්ලේෂණය අඩුවීම හේතුවෙන් වර්ධනය බාල වෙනවා. මෙයාව පාලනය කරගන්නත් අපිට පුළුවන් අර මං කලින් කිව්වා වගේම ස්වභාවික පලිබෝධ නිස්සාරක විදිහට දුම්කල නැටි නිස්සාරකය, සුදු ලූණු, ඒ වගේම කොහොඹ වගේ නිස්සාරක භාවිතා කරන්න. එමගින් කෘමීන් විකර්ෂණයක් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මෙය එක් වතාවක් විතරක් මම අර කලින් කිව්වා වගේම එක් වතාවක් පමණක් භාවිතා කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක අවස්ථා කීපයකදීම මෙම ස්වභාවික මම කලින් කියපු ස්වභාවික පලිබෝධ නිස්සාරක කීප වතාවක් සවස් කාලයේ භාවිතා කිරීම මගින් මෙම කෘමීන් විකර්ෂණය කරගන්න අපිට පුළුවන් වෙනවා. ශාක කියන්නේ ජීවීන් කොට්ටාශයක් නිසා උන්ටත් වැළඳන රෝග බොහෝමයි. ඒ අතරින් අපි මේ කතා කරේ අපිට බහුලවම දක්නට ලැබෙන කෘමි පලිබෝධයන් නිසා අපේ වගාවට ඇතිවෙන රෝග මොනවද කියන දේ සහ අපි ඒ සඳහා සිදු කළ යුත්තේ මොන වගේ ක්‍රියාමාර්ගද ප්‍රතිකර්මද කියන දේ ගැන. ඉතින් තවත් දේවල් තියෙනවා ඔබේ ජීවිතයට එකතු කරන්න රැඳී සිටිනවා. ඔබ මල් වගා කරන්න බොහොම කැමතියි කියලා. හැබැයි මේ කාලේ මල් විතරක් වගා කළ මදි එළවලු පළතුරු වගාවකුත් අපේ ගෙවත්ත තුළ අපි නඩත්තු කරගෙන යන්නට අවශ්‍ය වෙනවා. ඉතින් එළවලු වගාවකට වුණත් පළතුරු වගාවකට වුණත් ඕනෑම වගාවකට ඒ අතරට යොදන්න හොඳ මල් වගාවක් ගැන ඔබට කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. අපි බලමුකෝ මේ සඳහා උචිත මල් වර්ගය මොකක්ද කියලා. මේ ඔයාලා දකින්නේ දාස්පෙතියා. මේක ඔයාලගේ ගෙවත්තේ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඔයාලගේ ගෙවත්තට අනිවාර්යයෙන්ම එක් කරගත යුතු භෝගයක් තමයි දාස්පෙතියා. මෙය ගෙවත්තේ වගාවට වැටියක් විදිහට එහෙමත් නැත්නම් වගාවේ පැල අතරට වුණත් යොදා ගන්න පුළුවන්. අපි ගත්තහම මේකෙන් කරන්නේ ගොඩක් වෙලාවට වගාවට හානි කරන එහෙම නැත්නම් කෘමි පලිබෝධකයෝ විකර්ෂණය කිරීමක් සිදු කරනවා. ඔයාලා දන්නවා මිරිස් වගාවට හානි කරනවා මයිටා වගේ හානිය. එතකොට මේ මයිටාව ආහාරයට ගන්න එනවා ලේඩිබග් කුරුමිනියා. මේ ලේඩිබග් කුරුමිනියා මේ දාස්පෙතිය වගාවට ආකර්ෂණය වෙලා එනවා. ඒ මගින් අපිට මිරිස් කොළ කොටවීමේ සංකීර්ණයට හේතුකාරකයක් වෙන මයිටාව පාලනය කිරීම සඳහා මේ දාස්පෙතිය වගාව ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ජෛව විද්‍යාත්මක පලිබෝධ මර්ධන ක්‍රමයකට අපේ ගෙවත්ත තුළ අපිට යන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ඒ කියන්නේ මේ ශාක ජීවීන්ව යොදාගෙන අපිට පුළුවන් අපේ වගාවට එන පලිබෝධයෙන්
ඒ වගාවට එන එක වළක්වා ගන්න. එතනින් මේ ජීවීන්ගේ ජීවිතවලටත් හානියක් වෙන්නේ නැහැ. ඉතින් පරිසරයේ තිරසාර පැවැත්මටත් ඒක බොහොම වටිනවා. මේ ගැනත් ඔබට හිතන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඔන්න අපි ඔබට වගාවට හානි කරන පලිබෝධයන් කවුද කියලා පෙන්නවා. දැන් අපි සූදානම් වෙන්නේ ඔබේ වගාව මේ පලිබෝධයෙන්ෙන් ආරක්ෂා කරගන්න පොඩි ක්‍රමවේදයක්. අපි ගිහිල්ලා බලමුකෝ ඒක කොයි විදිහේ ක්‍රමවේදයක්ද කියලා. මම අර කලින් කිව්වා වගේම අපේ ගෙවතු වගාවේ පලිබෝධකයන් පළවා හැරීම සඳහා අපි බොහොමත් කෘමි විකාශක භාවිතා කරනවා. ඒ අතරින් ප්‍රමුඛතාවයක් ගන්නවා කොහොඹ නිස්සාරකය. අපිට කොහොඹ නිස්සාරකය මගින් විවිධ කෘමීන් වගේම පණු විශේෂ පළවා හැරීම කිරීම සිදු කරන්න පුළුවන්. අපි බලමු කොහොමද කොහොඹ නිස්සාරකයක් අද හදන්න කියන එක. මේ සඳහා අපට අවශ්‍ය වෙනවා කොහොඹ කොළ ග්‍රෑම් 500ක් විතර අපි මෙතන අරන් තියෙනවා. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා ජලය ලීටර් 2ක ප්‍රමාණයක් වගේම සබන් කුඩු ඉතා පොඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව උපකරණ විදිහට අපිට මෙතන මැටි හැට්ටියක් සහ වංගෙඩිය අවශ්‍ය වෙනවා. අපි මුලින්ම කොහොඹ කොළ ටික කොටා ගන්න ඕනි. අපි මේකට වතුර ටිකක් එක් කරගත්තොතින් අපිට කොටා ගන්න චුට්ටක් පහසු වෙනවා. අපි දැන් මේක කොටලා අවසానයි. අපි මේක ඊළඟට කරන්න ඕනේ මැටි හට්ටියකට යොදා ගන්න ඕනේ. මේ මැටි භාජනයට අපි දැන් මෙතන මේ කොහොඹ කොළ 500ක් පමණ කොටා ගත්තා. ඒකට ජලය ලීටර් 2ක් එකතු කරගන්න ඕනි. අපි දැන් වතුර එක් කරගත්තට පස්සේ මේක පැය 24ක් අඳුරු ස්ථානයක පල් වෙන්න හරින්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ ද්‍රාවණය පෙරාගත යුත්තේ. අපි ඊළඟට පෙරා ගන්න ඕනේ. අපි මේක මේ ආකාරයට පෙරා ගන්න ඕනේ. අපි කලින් මිශ්‍රණයෙන් ස්වල්ප ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒකට අපි සබන් කුඩු ස්වල්ප ප්‍රමාණයක් එක් කරගන්න ඕනේ. මේක හොඳින් මිශ්‍ර කරලා අපිට වගාවට යොදා ගන්න පුළුවන්. අපි වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕනි මේ කොහොඹ නිස්සාරකය යොදන්න ඕනි මොන කාලෙද කියලා. ගොඩක් අය මේ උදේ කාලේ භාවිතා කරනවා. වඩා සුදුසු වෙන්නේ සවස් කාලේ භාවිතා කිරීම. මොකද මේක ස්වභාවික දෙයක්. මේක සූර්යාලෝකයත් එක්ක වියෝජනය වෙනවා. මේ නිසා අපි සවස් කාලේ එහෙම නැත්නම් සවස් 4න් පස්සේ වගේ වගාවට යොදා ගන්නව නම් වඩා සුදුසුයි. අපිට මේ මගින් කෘමීන් පණුවන් වගේ පලිබෝධකයින් අපේ ගෙවත්තෙන් පළවා හැරවා ගන්න පුළුවන්. හැබැයි මම අර කලින් කිව්වා වගේම මේක වගාවට එක් වතාවක් පමණක් යෙදීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි මේක දෙතුන් වතාවක් යෙදීමෙන් තමයි කෘමීන් පහසුවෙන් විකර්ෂණය කරගන්න අපට පුළුවන් වෙන්නේ. මේ දේවල් පුළුවන් ඔබට ඔබේ ගෙදරදීම හදාගන්න. ඉතින් සරල ක්‍රමවේද නිසා බොහොම පහසුවෙන් හදාගෙන ඔබේ වගාවට මේ දේවල් එකතු කරන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් වලට අවධානය යොමු කරන්න. එවිට පුළුවන් ඔබේ වගාව බොහොම හොඳින් නඩත්තු කරගෙන යන්න. ඔබ ජීවත් වෙන්නේ සීමා සහිත ඉඩකඩක නම් ඔබට පුළුවන් බඳුනක වුණත් වගා කරන්න. අපි හැමදාම කියනවනේ. ඉතින් අපි අද දවසේදී සූදානම් වෙන්නේ බඳුනක කොහොමද පළතුරු පැලයක් හරියාකාරව නඩත්තු කරගන්නේ කියලා. පළතුරු කියලා ගත්තාම අපේ දේශීය පළතුරු තියෙනවනේ උගුරැස්ස කියන්නේත් ඒ වගේ. ඉතින් ඌණ භාවිත පළතුරක් බවට අද වෙද්දී උගුරැස්ස පත් වෙලා තියෙනවා.
අපි සූදානම් වෙන්නේ ඒ වගේ වටිනා පළතුරක් ඔබේ අතේ දුරින් තියාගන්න හැටි ඔබට කියලා දෙන්න. ඔබ සීමා සහිත ඉඩකඩක ජීවත් වුණා. ඉතින් අපි බලමුකෝ ඒක කොහොමද අපි කරගන්නේ කියලා නිවැරදි විදියට. දැන් සූදානම් වෙන්නේ පළතුරු පැලයක් කොහොමද බඳුන්ගතව වගා කරන්න කියලා. බඳුන්ගතව වගා කරන්න කලින් මට ඔබට කියන්න තියෙනවා ඉතාමත් සැලකිලිමත් යුතු කරුණු ටිකක් කොහොමද පළතුරු බද්ද පැලයක් තෝරගන්න කියන එක. එතකොට අපි මුලින්ම පළතුරු පැලයක් තෝරා ගන්නකොට ඔබ ප්‍රදේශයට සුදුසු භෝගයක් වෙන්න ඕනි. ඒ වගේම සුදුසු ප්‍රභේදයක් වෙන්න ඕනි. හොඳ දිරිය මේ ආරයකින් යුතු සහ නිරෝගිමත් ශක්තිමත් පැලයක් අපි තෝරගන්න ඕනි. ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවිපලකින් හෝ එහෙම නැත්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලියාපදිංචි කර පැල තවානකින් ඔබ පැලයක් තෝරගන්න ඕනි. අපි පළතුරු පැලයක් සංස්ථාපනය කරනකොට අපිට හොඳ බඳුනක් ඕනි. මේකට අපිට ගන්න පුළුවන් සිමෙන්ති බඳුනක්. ඒ වගේම ප්ලාස්ටික් පෝච්චියක්. එහෙමත් නැත්නම් ගෙදර ඉවතලන උරයක් වුණත් අපිට භාවිතා කරන්න පුළුවන්. මේකට හැබැයි අපි සැලකිලිමත් වෙන්න ඕනි. මෙවැනි පළතුරු පැලයක් සිටවනකොට ඉතා සීමිත ඉඩකඩක තමා මූල පද්ධතිය විහිදෙන්නේ. අපි මේ තෝරගන්න පෝච්චියේ අනිවාර්යෙන්ම යට පතුල මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 2-3ක විතර උඩින් ඉඳන් සිදුරු තියෙන්න ඕනේ. මොකද හොඳ ජල වහනයක් තිබුණොත් තමයි මේ ශාකය හොඳින් වර්ධනය වෙන්නේ. අපි යට අඩියේ පතුලට ගඩොල් කැට එහෙම නැත්නම් උළු කැට එකතු කරගන්න ඕනේ. එහෙම වුණාම ජල වහනය පහසුවෙන් සිදු වෙනවා. අපි ඊළඟට මාධ්‍ය විදිහට යොදා ගන්නවා මතු පිටපස් කොම්පෝස්ට් නැත්නම් අපිට පුළුවන් හොඳින් දි รา පත් වූ ගොම පොහොර එහෙම නැත්නම් හොඳින් දි รา පත් වූ කුකුල් පොහොර එකතු කරගන්න. තවත් වඩාත් හොඳයි අපි මේකට එකතු කරගන්නවා නම් කරදහයිය. ඊට අමතරව ඔයාලට ගෙදර පහසුවෙන්ම සොයා ගන්න පුළුවන් දෙයක් විදිහට තියෙනවා හොඳින් දි รา පත් වූ කොළරුළු. ඒවත් අපි මේ බඳුන් මිශ්‍රණයට යොදා ගන්න පුළුවන් නම් වඩා සුදුසුයි. මෙම බඳුන් මිශ්‍රණය සාදා ගන්නකොට අපි සමාන අනුපාත වලින් අපි මතු පිටපස් සහ ගොම පොහොර එහෙම හොඳින් දිරු ගොම පොහොර නොමැති නම් කොම්පෝස්ට් යොදා ගන්න ඕනි සමාන අනුපාත වලින්. මීට අමතරව මම කලින් කිව්වා ඔයාලට 10 එකතු කරගන්නවා කියලා. ඒ 10 එකතු කරගන්නකොට 10 කාලක් වගේ ප්‍රමාණයක් මේ මාධ්‍යයට එකතු කරගන්නවා. එහෙම වුණාම ඒක පෝෂකයක් වගේම ජල වහනය පහසු කිරීමටත් උපකාරී වෙනවා. අපි දැන් කතා කරමු කොහොමද මේ බඳුන් පැලය සිටවා ගන්න කියලා පියවරෙන් පියවරට. අපි පෝච්චියක යට මං කලිනුත් කිව්වා යට පතුලටම ජල වහනය පහසු කිරීම සඳහා ගඩොල් කැට සහ එහෙම නැත්නම් උළු කැට ස්තරයක් භාවිතා කරනවා. මේ ස්තරය උඩින් ඊට පසු අපිට භාවිතා කරනවා මම අර කලින් කිව්ව පරිදි මිශ්‍ර කරගත් අපේ මාධ්‍ය. මේ මාධ්‍ය පුරවගෙන ඔබට පුළුවන් මේ මාධ්‍ය සාමාන්‍යයෙන් අපි ගන්න පෝච්චියෙන් 4-3ක් විතර ප්‍රමාණයක් මාධ්‍යෙන් පුරව ගන්න ඕනි. ඔබට කැමති නම් මේකට බඳුන් මිශ්‍රණය පුරවා ගත්තට පස්සේ මූලික පොහොර විදිහට නයිට්‍රජන්, ෆොස්ෆරස් හා පොටෑසියම් අඩංගු රසායනික පොහොරක් එක් කරගන්න පුළුවන්. හැබැයි සැලකිලිමත් වෙන්න ඕනි අපි මූලික පොහොර විදිහට රසායනික පොහොර මේකට එක් කරගත්තොතින් දින 2කට හෝ 3කට පසු තමා පැලය සිටුවීම කළ යුත්තේ. අපි දැන් බලමු කොහොමද පළතුරු පැලේ සිටුවා ගන්න කියන එක. දැන් අපි පෝච්චියට පුරවගෙන ඉවරයි 4-3ක කොටසක්. ඒ කොටස පුරව ගත්තට පස්සේ මම කිව්වා කලින් 4-3ක් වෙනකම් පමණයි පෝච්චිය පුරව ගන්න ඕනේ කියලා. මේ බඳුන දැන් අපි ඔයාලා පැලයක් ගෙදරට ගෙනාපු ගමන් මොකද කරන්න ඕනේ? මේකේ තියෙනවා පොලිතින් ආවරණයක්. අපි මේ පොලිතින් ආවරණය ඉවත් කරන්න ඕනේ. ඒ ඉවත් කරලා ඊට පස්සේ මූල මණ්ඩලයට හානියක් නොවනසේ අපි බඳුනේ තැම්පත් කරන්න ඕනේ. ඒ තැම්පත් කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. මෙම පැලේ යට වෙච්ච මට්ටමම වෙන්න ඕනි. අපි පෝච්චියේ හිටවනකොටත් යට වෙන්න ඕනි. ඊට වඩා යට වුණොතින් පැලේ වර්ධනයට බාල වීමක් සිද්ධ වෙනවා. කළු පොලිතීන් එකේ පස් මට්ටම යට වෙච්ච පස් මට්ටමටම වෙන්න ඕනි. මේ බඳුනේත් යට වෙන්න ඕනි. ඊට වඩා ඉහළින් පස් දැමුතින් මේ ශාකයේ වර්ධනයට බාධා වීමක් සිදු වෙනවා. ජීවිතෙත් හරියට අපි උගුරැස්ස ගෙඩියකට සමාන කරනවා නේද? ඉතින් ඔබ දන්නවා උගුරැස්ස කියන්නේ බොහොම ප්‍රණීත පළතුරක් කියලා. ඒ නිසා
දැන් ඔබට හැකියාව තියෙනවා නිවැරදි විදියට ඔබ සීමා සහිත ඉඩකඩක ජීවත් වුණත් ඔබේ ගෙවත්තට බොහොම හොඳින් නිවැරදි විදියට උගුරැස්ස පළතුර එකතු කරගන්න. ඉතින් මේ දේවල් ඔබේ ජීවිතයට එකතු කරගන්නවා කියලා අපි විශ්වාස කරනවා. අපි පළතුරු ගැන කතා කරනවා. ඉතින් හුඟක් වෙලාවට අපි උත්සාහවන්ත වුණොත් අපේ මේ භාවිතයෙන් තොර වෙච්ච පළතුරු ටික නැවතත් අපේ ගෙවත්තට අරගෙන එන්න කොයිතරම් වටිනවා කියලාද ඔබ හිතන්නේ? මේ ඌණ භාවිත පළතුරු වල බොහොම ගුණ තියෙනවා අපේ ජීවිතයේ නිරෝගීකමට ශක්තියක් සපයන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට කාලය ඇවිල්ලා තියෙන්නේ අපේ දේශීය පළතුරු වර්ග වලට අපේ ගෙවත්ත තුළ ඉඩක් දෙන්න. අපි බලමුකෝ මේ අපේ ගෙවත්ත තුළ පවත්වා ගන්න පුළුවන් මේ ඌණ භාවිත පළතුරුයයි සැලකෙන පළතුරු වර්ග මොනවද? ඒවා කොහොමද අපේ ගෙවත්තට හඳුන්වා ගන්නේ අපි? අපේ ගෙවත්තට එකතු කරගන්නේ අපි කොහොමද කියලා අපි බලමු. අපේ ලංකාවට ආවේනික වූ ඌණ භාවිත පළතුරු අපි අතර ගොඩක් තියෙනවා. නමුත් ඌණ භාවිත කියලා කියන්නේ අපි භාවිතයෙන් ගොඩක් අවම කරලා තියෙන දේවල්. අපිට ආවේනික වෙච්ච නමුත් අපි මේවා භාවිතයෙන් ගොඩක් තුරන් කරලායි තියෙන්නේ. නමුත් මේ වගේ තියෙන ගුණ, ඖෂධීය ගුණ, ඒ වගේම තමයි පෝෂණීය ගුණ ඉතා ඉහළයි. සමහර දේවල් පිළිබඳව අපි දැනුවත් නැහැ. මේ දේවල් වල මෙන්න මේ ගුණ තියෙනවා, මෙන්න මේ ඖෂධීය ගුණ තියෙනවා කියන එක ඇත්තටම අපි දන්නේ නැහැ. දැන් මේ වගේ බද්දම අසම්පැලයක් අපිට පෝච්චියකුණත් අපේ ගෙවත්තට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම උගුරැස්ස තියෙනවා පෝච්චියේ ඉඳ ගන්න පුළුවන්. පද්ද උගුරැස්ස පැල, ඒ විදිහටම මාදම් පැල, මේ දේවල් අපිට අපේ ගෙවත්තට එකතු කරගන්න පුළුවන්. ඇත්තටම මසන් වගේ දෙයක් ගත්තහම අපිට පෝෂණ ගුණය ගත්තහම විටමින් A, B, C කියන වර්ග කීපයක්ම මේකෙන් ලබා ගන්න පුළුවන්. අපි විදේශයෙන් අපේ රටට ගෙන්නන ඇපල් වැනි පළතුරක රසයට සමාන රසයක් සහ නැවුම් රසයක් ගන්න පුළුවන් මේ මසන් වගේ පළතුරක් අපේ ගෙවත්තට එකතු කර ගැනීම තුලින්. ඒ වගේම ආත්තා, කටු ආත්තා, වැලි ආත්තා, මේ විදිහට ආත්තා වර්ගත් අපේ රටට විශාල ප්‍රමාණයක් අපේ රටේ විවිධ ප්‍රදේශයන් වල දකින්න තියෙනවා. ඉතින් මේවා අපේ ආහාරයට එකතු කරගන්නවා නම් ඉහළ පෝෂණීය ගුණයක් වගේම අනිවාර්යයෙන්ම ඖෂධීය ප්‍රතිලාභات අපිට ලබා ගන්න පුළුවන්. සමහර ශාක වර්ග අපි අපේ ගෙවත්තට එකතු කර ගැනීම තුලින් ඒ තියෙන පත්‍රවල, පොතුවල තියෙන දේවලුත් ඖෂධීය අංගයන් විදිහට අපිට එකතු කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම නෙල්ලි ශාකයක්, නෙල්ලි වල තියෙන රසෙන් යම් ප්‍රමාණයකට අඩු වුණත් ඒ තියෙන ඖෂධීය වටිනාකම අපිට එක් දවසකට එක නෙල්ලි ගෙඩියක් හරි කෑමට එකතු කරගන්න පුළුවන් නම් එහි තියෙන වටිනාකම ඇත්තටම මේ අපිට ස්ලැබ් එකක් උඩ වුණත් කාමරංග පැලයක්, මේ විදිහට උගුරැස්ස කටුලොවි කියලා අපි කියන්නේ කටුලොවි පැලයක් එකතු කරගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් අපි කියන්නේ අපේ දෛනික පළතුරු අවශ්‍යතාවය ග්‍රෑම් 200ක් කන්න ඕන කියලා. මම හිතන්නේ නැහැ අපි ග්‍රෑම් 200කට හෝ ඊට ආසන්න ප්‍රමාණයක් අපේ දෛනික ආහාර වේලට එකතු කරගන්නවා කියලා. නමුත් මෙහෙම අපේ ගෙවත්තේ තියෙනවා නම් අපි ග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් අපේ ආහාර වේලට එකතු කරගන්නවා. අපි යමින් ගෙවත්ත නිරීක්ෂණය කරන්න එනකොට බලනකොට මේක අපි අපේ ආහාර වේලට එකතු කරගන්නවා. ඔන්න ඔබට පුළුවන් එහෙනම් ඔබේ ගෙවත්තට ඌණ භාවිත පළතුරුත් එකතු කරගන්න. එතකොට මේ භාවිතයෙන් තුරන් වෙන්නේ නැතුව හැමදාම වගේ මේ පළතුරු ඔබට පුළුවන් දෛනික ආහාර වේලට එකතු කරගන්න. බලන්න මේ ශාකය ඔබ හඳුනනවද කියලා. මේ ශාකය හරියට බටු ශාක වලට සමානයි වගේ නේද? මේ පත්‍රය බලන්න බටු ශාකයේ පත්‍රය වගේ, හැබැයි ටිකක් පොඩි. මේ මලත් ඒ වගේ බටු කුලේ ශාකයක් වගේ කියලා තමයි මට හිතෙන්නේ.
බලන්න ඔබ හඳුනනවද මේ ශාකය කියලා ඔබේ ගෙවත්තේ තියෙනවද කියලා බලන්න. අපි දැන් සූදානම් වෙන්නේ මේ ගැන ටිකක් කතා කරන්න. කපිල මහත්මයා අපිට කියන්නකෝ මේ ශාකය මොකක්ද? ඔව් දිමුතු හරියටම හරි කිව්වා. මේක මේ බටු මලක් වගේම තමයි. ඒ කියන්නේ මේක බටු කුලේ ශාකය. අපි මේකට කියන්නේ වැල් තිබ්බටු කියලා. ටිකක් දුර්ලභයි. ඉස්සර නම් අපේ ගෙවල් වල මට මතකයි පුංචි කාලෙත් හරියට තියුණා. මේ ගහ හඳුන්වන්න තවත් නම් තියෙනවා. අපි විද්‍යාත්මකව හඳුන්වන සොලනම් ට්‍රයිලබේටම් කියලා. ඊට අමතරව සංස්කෘත වලින් එහෙම නැත්නම් සංස්කෘතික භාෂාවෙන් හඳුන්වන අග්නි දාමිනී කියලා. අග්නි දාමිනී කියන එකෙම මම හිතන්නේ තියෙනවා මේකේ ಗುಣ ඒකේ තේරුමෙන්ම තියෙනවා. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන උෂ්ණය මගහරව ගන්නවා කියන අර්ථය තියෙනවා කියලා මට හිතෙනවා. හැබැයි දැන් මේක ගොඩක් වඳ වෙලා ගිහිලා ගොඩක් ගෙවතුවල නැහැ. හැබැයි මේකේ ಗುಣ ගැන ගත්තොත් රස ගැන ගත්තොත් දැනගත්තොත් මම දන්නවා හැමෝම වවන්න ගන්නවා මේක අපේ ගෙවල් වල. අපි හැමෝම කැමති ගුණාත්මක දේවල් අපේ අතේ දුරින් තියාගන්න. ඉතින් ඒ නිසා අපිට කියන්නකෝ මේකේ ගුණාත්මක පදනම කොයි වගේද කියලා. ඔව් දැන් මේ වැල් තිබ්බටු කියන එකේ මම ආයුර්වේදයේ කියවලා බැලුවාම ඒක ඉස්සර ඉඳන්ම පාවිච්චි කරලා තියෙනවා විශේෂයෙන්ම මේ අපේ කැස්ස සෙම වගේ රෝගවලට හොඳ අද්දුටු ප්‍රතිකාරයක් විදියට. මේකේ සියලු පංගුව අරගෙන තියෙනවා. ඒ කියන්නේ ගෙඩි, මල්, කොළ, දඬු සහ මුල්. ඒ සියලු පංගුව අරගෙන තියෙනවා ඒ ප්‍රතිකර්ම වලට. ඊට අමතරව තව අපේ මෙහන්දිපත් අමාරු වලට සහ ක්ෂය රෝගයට පවා ප්‍රතිකාර කරන්න වැල් තිබ්බටු භාවිතා කරා කියලා මම ආයුර්වේදයේ කියවලා තියෙනවා. හැබැයි දැන් අපේ ආයුර්වේදයේනේ දැන් නූතන විද්‍යාවත් එක්ක නූතන ලෝකයේ මම පර්යේෂණ පත්‍රිකා කියවලා තියෙනවා මේ වැල් තිබ්බටු ශාකය ගැන. හැබැයි ඊටත් එහා ගිහින් තාමත් අපිට හිතාගන්න බැරි ಗುಣ දෙන ශාකයක් විදිහට ඔප්පු කරලා තියෙනවා එම පර්යේෂණ වලින්. විශේෂයෙන්ම ගත්තොත් එම අපේ මේ අක්මාවේ ලෙඩ රෝගවලට එකම දියවැඩියාවට ඊට අමතරව මේ අපිට මේ පිළිකා රෝගවලට තව ඒ වගේ රෝග විශේෂ ගණනාවකට අපේ හයි බ්ලඩ් ප්‍රෙෂර් එහෙම නැත්නම් අපි මේ අධික රුධිර පීඩනය ඒ වගේ රෝග විශේෂ ගණනාවකට මේකේ දැනට අපි භාවිතා කරන ඖෂධ ඒ කියන්නේ අපි බටහිර ඖෂධවල ගුණයම ඊටත් වඩා ගුණ දීපු අවස්ථා පර්යේෂණ මගින් ඔප්පු වෙලා තියෙනවා. ඒක නිසා මම හිතනවා මේක හඳුන්වලා දෙන එක මේකේ ගුණ ගැන කතා කරන එක මම හිතන්නේ ඉතාමත්ම කාලෝචිතයි. ඕනම ගෙවත් එක වවන්න පුළුවන් පුංචි ඉඩ ප්‍රමාණයක් ඕන ඉක්මනටම හැදෙනවා. ලොකු සාත්තුවක් අවශ්‍යත් නැහැ. අපිට මේක ඖෂධීය වශයෙන් එකම ආහාරමය වශයෙන් උත් ඉතා වැදගත්. ඉතින් මට කියන්න අමතක වෙච්ච තවත් එකක් තියෙනවා සුලභ ලෙඩක් තියෙනවා අපේ මේ ඇදුම කියන්නේ. ඇදුමට ඉතාමත්ම ප්‍රත්‍යක්ෂ ඖෂධයක් විදිහට මේක භාවිතා කරලා තියෙන පර්යේෂණ වලින් හඳුනාගෙන තියෙනවා. දැන් මම දන්නවා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් මේ වැල් තිබ්බටු ශාකයේ ගුණ මොනවද කියලා දැනගත්තාම අනිවාර්යයෙන්ම කැමතියි ඔවුන්ගේ ගෙවත්තටත් මේ ශාකය එකතු කරගන්න. ඔව් හරිම ලේසි මේක පැල කරන්න. ඇත්තටම මේකේ මම පෙන්නුවොත් එහෙම මේකේ මේ ගෙඩි එනවා පුංචි බටු වගේ මේ තිබ්බටු ගෙඩි වගේ මේ වගේ ගෙඩි එනවා. මේක ඉදෙනකොට රතු පාටයි. දැන් මේ රතු පාට උනාට පස්සේ ඒක අපි අර මිරිස් තවන් දානවා වගේ එහෙම නැත්නම් බටු තවන් දානවා වගේ යට තවන් දාලා පොල් එල්ලක වුණත් අපිට තවන් දාලා පැල හදා ගන්න පුළුවන්. එහෙම තමයි ඇත්තටම මේක අපිට ප්‍රචාරණය කරගන්න පුළුවන් වවා ගන්න පුළුවන්. දැන් තාමත්ම සරලව ඒක වවලා ඕනම පුංචි ඉඩක අපිට හදා ගන්න පුළුවන්. දැන් මේ වැල් තිබ්බටු කියන්නේ එළවලුවක් කියලා කිව්වනේ. අපි කොහොමද මේක හදාගන්නේ? දැන් ඒක අනිවාර්යම ප්‍රශ්නයක් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද මේ හැබැයි ලේසි නෑ සමහරක් වෙලාවට මේ අපේ ගෘහණියන් ටිකක් කම්මැලි. දැන් මේක ගෙදර තියුණත් අපි එළවලුවක් විදියට හදාගෙන කන්න ගෘහණියන් කම්මැලි. මොකද මේකේ දැන් මම හිතන්නේ ඔයාගේ අතේ තියෙන කොලෙත් මේ කටු තියෙනවා. මේ කටු නිසා මේක මේ පිළියෙල කරගෙන ගන්නකොට කපනකොට එහෙම මේක කටු අතේ යන නිසා කට්ටිය ටිකක් කම්මැලි. ඉතින් අපිට ලේසියෙන්ම මේක මේ කොළ අර මේ අපේ චොපින් බෝඩ් එක තියෙන අර එළවලු කපන ලෑල්ල ඒක උඩ තියලා අර ගෙදර තියෙනවා රෝලින් පින් එක කියලා තියෙනවා අර මේ අපි මේ තුනී කරන්න ගන්න ලී කොට අර රවුමක් තියෙන ඒක මේක උඩින් මෙහෙම දෙපැත්තට ඇරියට පස්සේ මේ කටු ටික නැවිලා යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක හීනියට ලියා ගන්න.
ඊට පස්සේ හරියම සරලයි. අපිට පුළුවන් තෙල් ටිකක් තාච්චියට දාලා මේ කොළ ලූණු සුදු ලූණු වගේ ඒවා මේ එකතු කරලා උඹල කඩ පොඩ්ඩකුත් දැම්මොත් එහෙම හරි රහයි මේක. එහෙම දාලා අපිට අන්තිමට පොල් කිරි පොඩ්ඩක් දැම්මම ලුණුත් එක්ක 3-5 චූට්ටක් දාන්න පුදුම රස එළවලුවා. හැබැයි ඉතින් හැමතිස්සෙම මේක උයලම කන්න ඕනේ නැහැ. හොඳම ගුණ එන්න නම් අපිට මේක සලාදෙත් හදන්න පුළුවන්. සලාදේ හදනකොටත් ඔයගොල්ලන්ට හිතෙන මේ කටු කටේ එනනවා කියලා නෑ. අර වගේ රෝලින් පින් එකෙන් තලලා කැපුවට පස්සේ කටු එන්නේ අර ගොටුකොළ සලාදේ හදන විදියට අපිට සලාදයක් විදියටත් මේක කන්න පුළුවන්. හැබැයි ඊට අමතරව දැන් ඒ ආහාරයක් විදියටනේ අපිට මේකේ තම්බල මේ දඬු තම්බල බොන්න පුළුවන්. මේකේ තියෙන ගෙඩිත් අපි නිකන් මේ කනවා. ඇත්තටම ඉතින් අපේ ගෙදර නම් කැස්සට කියලා පාවිච්චි කරන්න අනිත් ආයුර්වේද බෙහෙත් වලට අමතරව මේක තමයි අපිට වැඩියෙන් හරි ගිය ඖෂධීය මේ ශාකය. මේ ගෙඩි මේ දඬු වගේ දේවල් තම්බල බොන එක තමයි අපි නම් ගොඩක් වෙලාවට කරන්නේ. අපේ පුංචි දරුවනුත් මේක මත තමයි ඒගොල්ලෝ සෞඛ්‍ය කැස්ස වගේ රෝග වළක්වගෙන තියෙන්නේ. ඔව් ඉතින් බොහොම අපූර්වයි කතාව. මොකද අත්දැකීමෙන් කියන්නේ. ඉතින් අන්න වැල් තිබ්බට ශාකයේ ගුණ දන්න ඔබ අපි දන්නවා අනිවාර්යයෙන්ම ඔබේ ගෙවත්තට දැන් වැල් තිබ්බට ශාකයක් එකතු කරගන්නවා කියලා. ඉතින් මේක ඕනෙම පළතවානකින් ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඔබේ අතේ දුරින් තියාගන්න. එතකොට පුළුවන් ඔබේ ජීවිතයේ සෞඛ්‍ය තත්ත්වයේ ගුණාත්මකතාවය වැඩි දියුණු කරගන්න. පළතුරු ශාක කිව්වහම කපිල මහත්මයා විවිධ පළතුරු ශාක තියෙනවා අපි ගෙවත්ත තුළට එකතු කරගන්න. ඉතින් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ගෙදරත් අඹ ශාක තියෙන්න පුළුවන්. හුඟක් වෙලාවට මේවයි ඵල දරන තත්වයේ තියෙන්න පුළුවන්, නොදරන තත්වයේ තියෙන්න පුළුවන්. අපි දැන් හදන්නේ ඵල දරන නැති ශාකයකින් කොහොමද ඵල දරන තත්වයට මේ ශාකය ගේන්නේ කියලා දෙන්න. අපි අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ ගැන පැහැදිලි කරමු. ඔව් අපේ ගෙවත්තක් තියෙන හැමෝටම මම හිතන්නේ පොඩි හරි ගෙවත්තක් තියෙනවා නම් අඹ ගහක් හැමෝගෙම ගෙවල් වල තියෙනවා. හැමෝටම දැන් දිමුතු කිව්වා වගේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි හිතන තරමට ගෙඩිය එන්නේ නැහැ. ඉතින් මම හිතනවා හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා මේ අපි ගෙඩි එන එක උත්තේජනය කරන යම්කිසි සරල ක්‍රමයක් අපි ඉගෙන ගත්තා. මම ඉස්සෙල්ලා අපි කතා කරා අපේ ගස්වල අතු කප්පාදු කරනවා කියලා. සමහරක් වෙලාවට ගොඩාක් ලොකු ගස්වල නම් අතු කප්පාදු කරන එක ටිකක් අපහසු වෙන්නත් පුළුවන්. ගෙවල් වල අපේ දැන් අර කමර්ෂල් එහෙම නැත්නම් වාණිජ්‍ය මට්ටමින් වමනේ වෙන අපි මුලින් ඉඳන්ම ඒක කළමනාකරණය කරලා නඩත්තු කරලා අපිට සුදුසු උසකින් පවත්වාගෙන යනවා. නමුත් මේ වගේ දැන් මේක අවුරුදු 30කටත් වැඩි මේ වගේ ගහක අපිට ඒ ටිකක් කරන්න අමාරුයි. හැබැයි ඒ වෙනුවට අපිට වෙනත් විකල්ප තියෙනවා. අපි අද බලමු මේ වගේ විකල්පයක් කොහොමද භාවිතා කරන්න කියලා. දැන් අද අපි මේ අත්හදා බලන්න හදන්නේ වෙනත් උපක්‍රමයක්. දැන් අපි හොඳටම දන්න කාරණයක් තමයි මේ ගහක උඩ නිෂ්පාදනය කරන ආහාර ගහේ මුලට, ඒ කියන්නේ ගහට ශක්තිය ලබා දෙන්න වෙනත් වර්ධන කටයුතු වලට පල්ලෙහාට ගෙනියන්නේ. එහෙම නැත්නම් පරිවහනය කරන්න මේ පොත් හරහා. අපි බාහිකය කියලා කියනවා. දැන් මේ පොත්ත දිහා බැලුවොත් එහෙම ඕගොල්ලන්ට පේනවා මේක ගොඩාක් පරණ ගහක්. ඉතින් මේ පොත්තෙන් පල්ලෙහාට යන ආහාර ටික අපිට ටිකක් සීමා කරොත් අපිට පුළුවන් ගහේ උඩ මේ ආහාර ටිකක් වැඩිපුර රඳව ගන්න. එතකොට අපිට පුළුවන් මේ ගහේ ආහාර ටිකක් උඩ හරිය රැඳුනහම වැඩිපුර මල් හට ගන්නවා. ඒකම ගෙඩි හට ගන්නවා. ගෙඩිත් ලොකු වෙනවා. මේ තියෙන්නේ අපි ගිය පාර පොතු වලයක කොටසක් ඉවත් කරපු අවස්ථාව.
දැන් අපි සාමාන්‍ය මුළු වලල්ලම ඉවත් කරන්නේ නැහැ. මොනොත් ගහ මැරෙන්න ඉඩ තියෙන. මොකද යම් කිසි ප්‍රමාණයක් ආහාර පල්ලෙහාට පරිවහනය වෙන්න ඕනේ. ඒක නිසා අපි එක පැත්තක විතරයි අපි එක වතාවකට මේ පොතු වලේ ඉවත් කරන්නේ. පොතු වලේ ඉවත් කරද්දී මේ වගේ අපි අඟල් දෙකක විතර පළල කොටසක් අයින් කරනවා. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ පොතු වලේ ඉවත් කරද්දී ගහේ ලීය කොටසට ඒකට හානි නොවෙන්න අපි මේ පොතු වලේ ඉවත් කරන්න ඕනේ. එහෙම ලියට හානි වුණොත් ආපහු මේ පොත්ත මේ විදිහට වර්ධනය වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට පැහැදිලිව පේන මේ ගියව පාර පොතු වලේ ඉවත් කරාට පස්සේ මේ හොඳට ඒක ආපහු වර්ධනය වෙනවා. ඒක අවශ්‍යයි. ඊට පස්සේ දැන් ගිය පාර ඇත්තට මේක මේ පොතු වලේ ඉවත් කරාට පස්සේ අපිට කා ගන්න බැරි තරම් ගෙඩියාව. සාමාන්‍යයෙන් මේ අඹවල තියෙන කාරණයක් තමයි මේ ඕල්ටර්නේටිව් බෑරිං. ඒ කියන්නේ එක වාරයක හටගත්තට පස්සේ ඊළඟ වාරේ පොඩ්ඩක් අඩු වෙනවා. ඒකේ ගහේ රෙස්ට් කරන්න. එහෙම නැත්නම් ගහ විවේකයක් ගන්නවා එක වාරයකදී. ඉතින් අපිට දිගින් දිගට මේ වගේ මේ ගහ උත්තේජනය කර කර අපිට අනවශ්‍ය ප්‍රමාණයෙන් ගෙඩි ගන්න බෑ. නමුත් අපිට සාමාන්‍ය මට්ටමින් දැන් මේ පාර අපිට මල් ඇවිල්ලා තියෙනවා. නමුත් ගෙඩි ගොඩාක් ගිය කන්නේ වගේම ඇවිල්ලා නැහැ. නමුත් ඊළඟ කන්නේදී මම මොකද කරන්නේ? මේකේ අනිත් පැත්තෙන් තව පොතු වලයක් ඉවත් කරනවා. එතකොට ඊළඟ කන්නේදී අපිට හොඳ ඵලදාවක් ගන්න පුළුවන්. මං හැබැයි දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම් මේක හරියාකාරව පොතු වල ඉවත් කරන්නේ කොහොමද කියලා. දැන් අපි ගිය කන්නේ මේ පැත්තෙන් ඉවත් කරේ. දැන් අපි මේ පාර මේ පැත්තෙන් පොතු වලේ කොටසක් ඉවත් කරන බලමු. ඉතින් මේකේ ගොඩාක් ඝනකම පොත්තක් තියෙන සාමාන්‍ය පිහයකින් අපිට සාමාන්‍ය මට්ටමින් කපලා ඉවත් කරන්න අමාරුයි. ඉතින් අපි මේ වගේ අපිට පුළුවන් මේ බරක් පාවිච්චි කරලා පොත්ත ඉවත් කරන්න අඟල් දෙකක විතර පළලට දැන් මම මේ පරිස්සමෙන් ලීයට හානියක් නොවෙන්න පොත්ත විතරයි මේ අයින් කරන්නේ. පරණ ගහක් නිසා ඉතින් ගොඩක් ඝනකමට පොත්ත තියෙනවා. හැබැයි ලීය ආසන්නයටම පොත්ත හොඳට අයින් කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඒකේ හරි ප්‍රතිඵලය ගන්න පුළුවන්. ඒ වගේ මේකේ ගහෙන් භාගයක් විතර රවුමෙන් භාගයක් විතර මේ වගේ පොත්ත ගලවලා අයින් කරන්න. දැන් මෙතන ගත්තොත් දැන් මේ කඳ ළඟටම ඇවිල්ලා තියෙනවා. කඳේ තියෙනවා කැම්බියම කියලා කොටසක්. ඒ කියන්නේ පොත්තයි ලීයයි අතර පටකයක් තියෙනවා කැම්බියම. ඒකට හානිය නොවෙන්න මේ මට්ටමේදී අපි මේ පොත්ත ඉවත් කරන එක නවත්තන්න. මේ කැම්බියම කොටසට හානි වුණොත් මෙතනින් පස්සේ ආපහු ඊළඟට මේ මස ලියලලා දාලා මේක වැහිලා යන්නේ නැහැ. එතකොට මෙතනින් කඳ දිරන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ මට්ටමට එනකොට මේ පොත්ත ඉවත් කරන ප්‍රමාණය ගැඹුර නවත්තන්න. ඒ අන්තිම ටික අපි ටිකක් පරිස්සමෙන් තමයි කරන්නේ. පළපුරුද්දත් එක්ක තමයි ඉතින් ඒක හරියටම අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට ඒක ලේසියෙම මේ ගැලවෙන තැනක් කියලා. එන්නේ එතෙන්දී තමයි අපි ඒ කැම්බියම් කොටස අඳුනගෙන නවත්තන්නේ. ඒ වගේ දිගටම අපි මේ ගහේ කඳේ වට ප්‍රමාණයක් භාගයක් මේ විදිහට ඉවත් කරගන්න. දැන් අපි මේ කඳේ වට ප්‍රමාණයෙන් හරි අඩක් විතර පොතු වලය දැන් ඉවත් කරලා තියෙනවා. දැන් මේ වගේ ටිකක් පිරිසිදුව ලීයට වෙනකම් පොතු වලේ ඉවත් කරන්න ඕනේ. හැබැයි අපිට සමහරක් වෙලාවට හිතන දැන් මේකෙන් ඊට පස්සේ ලෙඩයිද සත්තු හානි කරයිද මේකට මොන හරි රසායනිකයක් ආලේප කරන්න වෙයිද කියලා එහෙම අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ ගහක අපි පිරිසිදුව මේ වගේ සුද්ධ කරලා මේ වගේ ඕපන් එහෙම නැත්නම් නිරාවරණයව තියුණාම ඉබේම මේක රිකවර් වෙනවා. එහෙම නැත්නම් මේක ඉබේම හොඳ වෙලා යනවා කාලයත් සමග.
ඒක නිසා විශේෂ මුකුත් අපේ ප්‍රතිකර්ම කරන්න අවශ්‍ය නැහැ. අපිට මේක මේ විදිහටම පිරිසිදුව තියන්න විතරයි අවශ්‍ය. ඉතින් තව ඊට පස්සේ ඊළඟ කන්නේදී අපි හිතමු දැන් මල් හැදෙන්න ටික කාලයකට ඉස්සෙල්ලා දැන් අපි මාසයකට විතර ඉස්සෙල්ලා අපි මේ වැඩේ කරොත් ඒ කන්නේ අපිට හොඳ ඵලදාවක් ගන්න පුළුවන්. ඉතින් මේ අඹ ශාකවල අස්වැන්න බලාපොරොත්තු වෙන්න පුළුවන් මැයි ජුනි වගේ මාසවලනේ නේද? ඉතින් ඊට මල් එන්න මාසයකට විතර කලින් ඔන්න මේ වගේ දෙයක් කරලා බලන්න ඔබේ ගෙවත්තේ තියෙන අඹ ගහට. පුළුවන් වේවි හොඳ අස්වැන්නක් ලබා ගන්න. කාලයක් එක්ක අපි ඔබේ නිවහනින් සමුගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වැස්සකුත් එනවා අපි ඊට කලින් යන්න ඕනේ. යන්න කලින් ඔබට මතක් කරනවා. ජීවිතේ විවිධ අභියෝග ඔබට මුහුණ දෙන්න වෙයි අභියෝගවලට. හැබැයි ඒ කිසිදු අභියෝගයක් හැමේ ඔබ ජීවිතය අත්හරින්න හිතන්න එපා. අපි ශක්තිමත් ජීවිතයට මුහුණ දෙමු. ඉතින් ගිහින් එන්නම්. එළඹෙන ඉරිදාත් හරියට උදෑසන 11ට ඔබ යාළින්දට එන බලාපොරොත්තු ඔබට දෙනවා. ප්‍රාර්ථනා කරන ඔබට ආයු බොහෝ සපිරුණු නිරෝගිමත් හැට දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.